साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा बुद्धि संपन्न कारुणिक वासनावंत पिंगतुनि सूत्र දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අද දවසේදී අපි දේශනා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ 38 වන සූත්‍ර දේශනාව මහා තණ්හා සංඛය සූත්‍රය. තණ්හාව ගෙවා දැමීම පිළිබඳව අදාළ මහා සූත්‍ර දේශනාව විදිහට මේ සූත්‍රය අපිට සිහිපත් කරන්න පුළුවන්. මේ සූත්‍රයේ අන්තර්ගත වන කාරණා මේ විදිහට අපිට සම්පින්ඩණය කරන්න පුළුවන්. ඒ අනුව විඥානය හා ඒ නම් කරන ආකාරය සඳහන් වෙනවා. පංචස්කන්ධයේ පිළිබඳව හා ඒ පිළිබඳව විචිකිච්ඡාව පහළ වෙන ආකාරය හා ඒ වගේම නැතිවන ආකාරය සඳහන් වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨියට ඇලීමේ විපාක හා නොඇලීමේ ආනිසංස සඳහන් වෙනවා. ආහාර වර්ග 4 ආහාර 4 තණ්හාව වේදනාව ස්පර්ශය ආයතන 6 නාම රූප විඥානයේ සංස්කාර කියන මේවා අතර තියෙන සම්බන්ධය පිළිබඳව සඳහන් වෙනවා. දුක හට ගන්න ආකාරය හා දුක නැතිවන ආකාරය සඳහන් වෙනවා. ධර්මයේ ගුණ සඳහන් වෙනවා. ගැබ් ගැනීමක් සිදුවන ආකාරය මේ සූත්‍රය තුළ විස්තර කරනවා. මවගේ රුධිරය සම්බන්ධව බෞද්ධ මතය මේ සූත්‍රය තුළ සඳහන් වෙනවා. ඉන්ද්‍රිය හා අරමුණු නිසා දුක හට ගන්න ආකාරය, එවැගේම බුද්ධ ශාසනය තුළ පැවිද්දෙක් පහළ වෙන ආකාරය හා පැවිදි ජීවිතයේ ස්වභාවය පිළිබඳව විස්තර කරනවා. එතෙන්දී සීලය රකින්න ආකාරය, ලද දෙයින් සතුට වන ආකාරය, ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න ආකාරය, සතිපට්ඨානයේ වඩන ආකාරය, භාවිතා කරන සෙනසුන් පිළිබඳව, එවැගේම භාවනා කරලා පංච නීවරණ ධර්ම දුරු කරන ආකාරය සඳහන් වෙනවා. එවැගේම ධ්‍යාන ලැබීම හා එවැනි භික්ෂුවක් ඉන්ද්‍රිය හා අරමුණු පාලනය කරලා දුකින් මිදෙන ආකාරය සඳහන් වෙනවා. එවැගේම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඒ පිළිබඳ අවබෝධයේ වටිනාකම මේ සූත්‍රය තුළ විස්තර කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ කේවට්ට පුත්‍ර සාති කියන භික්ෂුවට ඇතිවෙච්ච ඊ타ත්ම භයානක මිත්‍යා අදහසක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි සමයක භික්ෂුන් වහන්සේලාට සිද්ධ කළ දේශනාවක් විදිහට මේ මහා තණ්හා සංඛය සූත්‍රය අපිට සිහිපත් කරන්න පුළුවන්. අපි බලමු මේ මහා තණ්හා සංඛය සූත්‍රයේ මොකක්ද අන්තර්ගත වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි කාලයක කේවට්ට පුත්‍ර සාති කියන භික්ෂුන් වහන්සේට ඊ타ත්ම භයානක පාපී මිත්‍යා දෘෂ්ටියක් හටගෙන තිබුණා. ඒ තමයි භවයෙන් භවයට සැරිසරා යන්නේ එකම විඥානයක් මිසක් වෙන දෙයක් නෙවෙයි කියලා. Taman දන්නේ භාගතුන් වහන්සේ දේශනා කළ ඒ විදිහට කියන මතය තමයි කේවට්ට පුත්‍ර සාති භික්ෂුව ඉන්නේ. ඒ කියන්නේ භවයෙන් භවයට සැරිසරා යන්නේ එකම විඥානයක් මිසක් වෙන දෙයක් නෙවෙයි කියලා. එතකොට මේක සසු භික්ෂුන් වහන්සේලාට දැනගන්න ලැබුණා. ඊට පස්සේ සසු භික්ෂුන් වහන්සේලා මොකද කළේ? කේවට්ට පුත්‍ර සාති භික්ෂුන් වහන්සේගේ මේ ඊ타ත්ම භයානක පාපී මිත්‍යා දෘෂ්ටිය ගැන අහන්න ලැබුණාට පස්සේ උන්වහන්සේව ඒ භයානක පාපී මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගැනීම යහපත් සිතින් උන්වහන්සේට නිවැරදි ධර්ම මාර්ගය පෙන්වා දෙන්න කටයුතු සිදු කළා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඒ පිළිබඳව විමසුවා. එතකොට කේවට්ට පුත්‍ර සාති භික්ෂුන් වහන්සේ ඒක තමන් ඒ වගේ මතයක් දරනවා කියලා ඒක සත්‍යයක් කියලා පිළිගත්තා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා කේවට්ට පුත්‍ර සාති භික්ෂුන් වහන්සේට සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නෙවෙයි. කිසිම දවසක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ වගේ ධමයක් දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් විඥානය ගැන වදාළේ මේ විඥානයේ පටිච්ච සමුප්පන්නයි කියලා. පටිච්ච සමුපාදයේ තුල හටගත් එකක් කියලා. හේතුන්ගෙන් තොරව විඥානයේ හට ගැනීමක් නැහැ කියලා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කියලා මේ අනිත් භික්ෂුන් වහන්සේලා කේවට්ට පුත්‍ර සාති භික්ෂුවට බුදුරජාණන් වහන්සේගේ මතය ඉදිරිපත් කරන්න යෙදුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කිසිම දවසක දේශනා නොකළ ඔබ දරන මතය නැවත ප්‍රකාශ කරන්න එපා. ඒ වගේම එහෙම සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා කියලා ඒ භික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් සිද්ධ කළා. නමුත් එහෙම ඒ සසු භික්ෂුන් වහන්සේලා කේවට්ට පුත්‍ර සාති භික්ෂුවට එහෙම ධර්ම කාරණා සිහිපත් කරමින් එහෙම ඉල්ලීමක් සිද්ධ කළත් ඒ කේවට්ට පුත්‍ර සාති භික්ෂුව පවසා සිටියේ එවත්නි ඔබලා එහෙම කිව්වට භාගතුන් වහන්සේ ඔය විදිහට වදාළ ධර්මයේ මම නෙවෙයි දන්නේ කියලා. ඒ නිසා භවයෙන් භවයට ගමන් කරන්න එකම විඥානයක් මිස වෙන මොකක්වත් නැහැ කියලා ඒ මතයම තමයි කේවට්ට පුත්‍ර සාති භික්ෂුව
හිටියේ. එතකොට මේ මතය අත්හැරියේ නැහැ. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා මොකද කළේ? මේ බුදුරජාන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා බුදුරජාන් වහන්සේට ඒ බව සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා කිව්වා තමන් වහන්සේ අමතන ආකාරයෙන් කේවට්ටපුත්‍ර සාති භික්ෂුවට ගිහින් කියන තමන් වහන්සේව හමු වෙන්න ඉන්න කියලා. ඊට පස්සේ අර හාමුදුරුවෝ කේවට්ටපුත්‍ර සාති භික්ෂුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා සිහිපත් කළා. ඔබ වහන්සේට බුදුහාමුදුරුවෝ එන්න කියලා පණිවිඩයක් සිහිපත් කළා කියලා. ඊට පස්සේ මේ කේවට්ටපුත්‍ර සාති භික්ෂුව බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. එහෙම ගිහිල්ලා බුදුරජාන් වහන්සේට වැඳලා එකත් පස්සක ඉන්න වෙලාවේ බුදුරජාන් වහන්සේ අර කේවට්ටපුත්‍ර සාති භික්ෂුන් වහන්සේගෙන් ඔහු දරන මතය සත්‍යද කියලා විමසා සිටියා. ඒ වෙලාවේ කේවට්ටපුත්‍ර සාති හාමුදුරුවෝ ඒක සත්‍යයක් තමන් දරන ඒ වගේ මතයක් කියලා බුදුරජාන් වහන්සේට සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කේවට්ටපුත්‍ර සාති භික්ෂුවගෙන් ප්‍රශ්නයක් අහන්න පටන් ගත්තා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාන් වහන්සේ සාති කියන භික්ෂුවගෙන් අහ ප්‍රශ්නේ තමයි සාති මොකක්ද විඥානය? කතමං තං සාති විඥානන්ති කියලා බුදුරජාන් වහන්සේ අහනවා. ඒ වෙලාවේ සාති කියන භික්ෂුන් වහන්සේ බුදුරජාන් වහන්සේට පිළිතුරු දෙනවා. ඉතින් ස්වාමීනි මේ අපි කතාබස් කරන්නේ සැප දුක් විඳින්නේ ඒ ජීවිතවල පින්පව් විපාක විඳින්නේ අන්න ඒක තමයි විඥානය. එතකොට සාති හාමුදුරුවෝ විඥානය කියලා කියන්නේ මේ අපි කතාබස් කරන්නේ සැප දුක් විඳින්නේ ඒ ජීවිතවල පින්පව් විපාක විඳින්නේ අන්න ඒක තමයි විඥානය කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කේවට්ටපුත්‍ර සාති හාමුදුරුවන්ට කරුණු කාරණා පැහැදිලි කරනවා. බුදුරජාන් වහන්සේ සිහිපත් කරන හිස් පුරුෂය තමන් වහන්සේ එවැනි දහමක් කාහට දේශනා කළ බව දන්නේද කියලා සාති හාමුදුරුවන්ගෙන් විමසීමක් කළා. ඒ වගේම හිස් මිනිස්යෝ මම නොඑක ආකාරයෙන් කියලා දීලා තියෙන මේ විඥානය පටිච්ච සමුප්පන්නයි කියලා නේද? හේතුන්ගෙන් තොරව විඥානය හටගන්නේ නැහැ කියලා නේද කියලා බුදුරජාන් වහන්සේ සාති හාමුදුරන්ට කරුණු කාරණා සිහිපත් කළා. ඒ වගේම තවදුරටත් බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා හිස් මිනිසුන් මුලින්ම තමන් වැරදි දෘෂ්ටියක් අරගන්නා බවත් ඉන්පසු තමන් වහන්සේටත් චෝදනා කරනවා කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කළා. ඒ වගේම තමන් විසින් තමන්ගේම ගුණ නැති කර ගන්නා බවත් බොහෝ පව් රැස් කර ගන්නා බවත් ඒ ඇත්තන්ට බොහෝ කාලයක් දුක් පීඩා පිණිස හේතු වෙනවා කියලා බුදුරජාන් වහන්සේ ඒ අවස්ථාවේදී කරුණු කාරණා සිහිපත් කරමින් කේවට්ටපුත්‍ර සාති හාමුදුරුවන්ට දේශනාවක් අනුශාසනාවක් සිද්ධ කළා. ඒ වෙලාවේදී කේවට්ටපුත්‍ර සාති හාමුදුරුවෝ මේ විදිහට බුදුරජාන් වහන්සේ දැන් ප්‍රකාශ කරන දේ අහගෙන හිටියා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. සසු භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළානවා. මහණෙනි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? මේ කේවට්ටපුත්‍ර සාති භික්ෂුවට මේ බුද්ධ ශාසනේ උණුසුමුවත් ලැබිලා නැහැ නේද කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේට අනිත් භික්ෂුන් වහන්සේලා පවසනවා ස්වාමීනි කේවට්ටපුත්‍ර සාති භික්ෂුවට ඒක කොහොම ලැබෙන්නේද ස්වාමීනි ඒක නැහැමයි කියලා අනිත් හාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වෙලාවේ කේවට්ටපුත්‍ර සාති හාමුදුරුවෝ නිහඬ වෙලා ඒ වගේම හැකිලිලා ඇඟ පහත් කරගනිමින් මුහුණ යටට හරවාගෙන කිසිවක් නොතේරෙන කෙනෙක් වගේ කරවාගෙන හිටියා. ඊට පස්සේ මේ එහෙම හිටිය කේවට්ටපුත්‍ර සාති හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා හිස් මිනිස්සයෝ ඔය විදිහේ පාපී මිත්‍යා දෘෂ්ටියක් අල්ලගත්තේ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන නේද කියලා බුදුරජාණන් වහන්සේ මේ කේවට්ටපුත්‍ර සාති භික්ෂුන් වහන්සේගෙන් අහලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ විචාරනවා කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් මෙන්න මෙහෙම අහන්න යෙදුනා. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතමින් දේශනා කරනවා කේවට්ටපුත්‍ර සාති භික්ෂුව වැරදි දෘෂ්ටියක් අල්ලාගෙන තමන් වහන්සේට චෝදනා කරනවා. ඒ වගේම ඔහු විසින් ඔහුගේම ගුණ නැති කර ගන්නවා. බොහෝ පව් රැස් කර ගන්නවා කියලා ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කර බුදුරජාණන් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා එවැනි ධර්මයක් තමන් වහන්සේ විසින් ඔබලාට දේශනා කොට ඇත්තේද කියලා. ඒ වෙලාවේ සසු භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසිම දවසක එහෙම දහමක් දේශනා කළා නැහැ. විඥානයේ පටිච්ච සමුප්පන්නයි කියලා හේතුන්ගෙන් තොරව විඥානය හටගන්නේ නැහැ කියලායි තමන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ කියලා අනිත් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ඔය විදිහට දැනගෙන ඉන්නක හොඳයි කියලා අර භික්ෂුන් වහන්සේලාට පවසලා ඒ භික්ෂුන් වහන්සේලාගේ අවබෝධය පිළිබඳව මේ අවස්ථාවේ අගය කළා. ඒ වගේම කේවට්ටපුත්‍ර සාති භික්ෂුව වැරදි දෘෂ්ටියක් අල්ලගෙන තමන් වහන්සේට චෝදනා කරනවා කියලත් ඔහු විසින් ඔහුගේම ගුණ නැති කර ගන්නවා කියලත් බොහෝ පව් රැස් කර ගන්නවා කියලත් නැවත බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න පටන් ගත්තා.
ඊට පස්සේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විඥානයේ පිළිබඳව දේශනාවක් සිද්ධ කරනවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ විඥානයේ පිළිබඳව මෙන්න මෙහෙමයි දේශනා කරන්නේ. යම් දෙයක උපකාරයෙන් විඥානයක් ඇති වෙනවා නම් ඒ නමින්මයි විඥානය හඳුන්වන්නේ කියලා. දැන් ඇහත් රූපත් නිසා විඥානයක් හට ගන්නවා නම් ඒක හඳුන්වන්නේ චක්කු විඥානය කියලා. කනත් ශබ්දත් නිසා විඥානයක් හට ගන්නවා නම් ඒක හඳුන්වන්නේ සෝත විඥානය කියලා. නාසයත් ගඳ සුවඳත් නිසා විඥානයක් හට ගන්නවා නම් ඒක හඳුන්වන්නේ ගාහන විඥානය කියලා. දිවත් රසයත් නිසා විඥානයක් හට ගන්නවා නම් ඒක හඳුන්වන්නේ ජීවා විඥානය කියලා. කයත් පහසත් නිසා විඥානයක් හට ගන්නවා නම් ඒක හඳුන්වන්නේ කාය විඥානය කියලා. මනසත් අරමුණුත් නිසා විඥානයක් හට ගන්නවා නම් ඒක හඳුන්වන්නේ මනෝ විඥානය කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට විඥානය පිළිබඳව දේශනාවක් සිද්ධ කළා. ඒක උපමාවක් මගින් තවදුරටත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. මහණෙනි ඒක හරියට මේ වගේ දෙයක්. ගෙන්නක් ඇවිලෙන්න යම් දෙයක් යම් දෙයක උපකාරයෙන් නම් ඇවිලෙන්න උපකාර වෙච්ච දේ නමින් තමයි ඒ ගින්න හඳුන්වන්නේ. ඒ නිසා දර නිසා නම් ගින්න ඇවිලෙන්නේ ඒකට දර ගින්න කියනවා. ලී කෑලි නිසා නම් ගින්න ඇවිලෙන්නේ ඒකට ලී ගින්න කියලා කියනවා. තනකොළ නිසා නම් ගින්න ඇවිලෙන්නේ ඒකට තන ගින්න කියලා කියනවා. ගොම නිසා නම් ගින්න ඇවිලෙන්නේ ඒකට ගොම ගින්න කියලා කියනවා. දහය නිසා නම් ගින්න ඇවිලෙන්නේ ඒකට දහය ගින්න කියලා කියනවා. රොඩු නිසා නම් ගින්න ඇවිලෙන්නේ ඒකට රොඩු ගින්න කියනවා කියලා බුදුරජාණන් වහන්සේ උපමාව සිහිපත් කරලා විඥානය ගැන පැවසීමේදී විඥානයේ හටගන්න යම් දෙයක් උපකාර වෙනවා නම් ඒ නමින් තමයි විඥානය හඳුන්වන්නේ කියලා තවදුරටත් බුදුරජාණන් වහන්සේ ඒ චක්කසෝත ගාන දිව්වා කාය මනෝ කියන මේ විඥාන හය පිළිබඳව ඒ අවස්ථාවේදී වික්ෂුන් වහන්සේලාට සිහිපත් කරන්නට දුන්නා. එතකොට ඇහැ නිසා හටගන්න විඥානය, ඇහත් රූපත් නිසා හටගන්න විඥානය, චක්කු විඥානය කියන්නේ චක්කු කියලා කියන්නේ පාලියෙන් ඇහැට. ඒ වගේම කන ශබ්දන් නිසා හටගන්න විඥාන සෝත විඥානය, නාසයත් ගඳ සුවඳත් නිසා හටගන්න විඥාන ගාහන විඥානය, දිවත් රසයත් නිසා හටගන්න විඥාන ජීවා විඥානය, කයත් පහසත් නිසා හටගන්න විඥාන කාය විඥානය, මනසත් අරමුණුත් නිසා හටගන්න විඥාන මනෝ විඥානය කියලා තමයි සලකන්නේ. ඒ වගේම සඳහන් කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ විඥානය ගැන දේශනා කරලා ඊට පස්සේ පංචස්කන්ධය පිළිබඳව භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කිරීමක් සිද්ධ කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය පිළිබඳ භික්ෂුන් වහන්සේලාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මහණෙනි මේ පංචස්කන්ධය කියන්නේ සකස් වෙච්ච දෙයක් බව දකිනවද කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා සිහිපත් කරන එහෙමයි ස්වාමීනි මේ පංචස්කන්ධය සකස් වෙච්ච දෙයක්. ඒ වගේ මේ මහණෙනි මේ පංචස්කන්ධය හටගන්නේ ආහාර වලින් බව දකිනවද? එහෙමයි ස්වාමීනි මේ පංචස්කන්ධය හට අරගෙන තියෙන ආහාර වලින්. ඒ වගේ මහණෙනි ආහාර නිරුද්ධ වුණාට පස්සේ මේ සකස් වෙච්ච පංචස්කන්ධය නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියලා අර හාමුදුරුවෝ ඒකටත් පිළිතුරු ලබා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විචිකිච්ඡාව පහළ වෙන ආකාරය පිළිබඳව ඒ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා. මහණෙනි මේ පංචස්කන්ධය සකස් වෙච්ච දෙයක්ද නැද්ද කියලා සැක කරනකොට උපදින්නේ විචිකිච්ඡාව නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියලා අර හාමුදුරුවෝ උත්තර දෙනවා. ඒ වගේම මහණෙනි මේ පංචස්කන්ධය හටගන්නේ ආහාර වලින්ද නැද්ද කියලා සැක කරනකොට උපදින්නේ විචිකිච්ඡාව නේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට අර හාමුදුරුවෝ උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි කියලා. මහණෙනි ආහාර නිරුද්ධ වීමෙන් ඒ සකස් වෙච්ච පංචස්කන්ධය නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයිද නැද්ද කියලා සැක කරනකොට උපදින්නේ විචිකිච්ඡාව නේද කියලා අහනවා. එතකොට අර හාමුදුරුවෝ සිහිපත් කරනවා එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා විචිකිච්ඡාව පහළ වෙන ආකාරය පිළිබඳව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා විචිකිච්ඡාව නැති වෙන ආකාරය පිළිබඳව. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ පංචස්කන්ධය සකස් වෙච්ච දෙයක් කියලා දිනු කර ප්‍රඥාවෙන් යථාර්ථය දකිනකොට ඒ කියන්නේ මේ පංචස්කන්ධය සකස් වෙච්ච දෙයක් කියලා දිනු කර ප්‍රඥාවෙන් යථාර්ථය දකිනකොට ඒ ගැන තියෙන විචිකිච්ඡාව නැති වෙලා යනවා නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒ වගේම මේ මහණෙනි පංචස්කන්ධය සකස් වෙන්නේ ආහාර වලින් කියලා දිනු කර ප්‍රඥාවෙන් යථාර්ථය දකිනකොට ඒ පිළිබඳව තියෙන විචිකිච්ඡාව නැති වෙලා යනවා නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. ඒ වගේම මහණෙනි මේ ආහාර නිරුද්ධ වීමෙන් ඒ සකස් වෙච්ච පංචස්කන්ධය නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා දිනු කර ප්‍රඥාවෙන් යථාර්ථය දකිනකොට ඒ ගැන තිබිච්ච විචිකිච්ඡාව නැති වෙලා යනවා නේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මේ විචිකිච්ඡාව නැති වෙන ආකාරය පිළිබඳ ප්‍රශ්න වලට පිළිතුරු ලබලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඒ භික්ෂුන් වහන්සේලා තුළ විචිකිච්ඡාව තියෙනවද නැද්ද කියලා ප්‍රශ්න කිරීමක්.
එතෙන්දී බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි මේ පංචස්කන්ධය සකස් වෙච්ච දෙයක් කියලා ඒ ගැන ඔබ ඉන්නේ විචිකිච්ඡාවක් නැතුවද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. ඒ වගේම මහණෙනි මේ පංචස්කන්ධය සකස් වෙන්නේ ආහාර වලින්ය කියලා ඔය විදිහට ඔබ ඒ ගැන විචිකිච්ඡාවක් නැතුවද ඉන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධය සකස් වෙන්නේ ආහාර වලින් කියලා ඔයත් යථාර්ථයෙන් අවබෝධ කරගෙන තින්නේ මේ පිළිබඳ සැකයක් නැහැ නේද කියලා අහන්නේ. එහෙමයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒ වගේම මහණෙනි ආහාර නිරුද්ධ වුණාට පස්සේ ඒ සකස් වෙච්ච පංචස්කන්ධය නිරුද්ධ වෙලා යනවා කියන එක පිළිබඳව ඔයත් හොඳ අවබෝධයෙන් නේද ඉන්නේ. ඒ ගැන විචිකිච්ඡාවක් නැහැ නේද කියලා අහනවා. එතකොට අරහම්තුරු උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි කියලා. අන්න ඒ විදියට බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ යථාර්ථ අවබෝධය පිළිබඳව විමසුවේ කියන උන්වහන්සේලා ඒ පිළිබඳ මේ පංචස්කන්ධය සකස් වෙලා තියෙන දෙයක්ද ඒ වගේම පංචස්කන්ධය සකස් වෙන්නේ ආහාර වලින්ද ඒ වගේම මේ පංචස්කන්ධයේ ආහාර නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයිද කියලා හරියට අවබෝධ කරගෙනද කියලා ඒ පිළිබඳ විචිකිච්ඡාවක් නැද්ද කියලා බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසා සිටියා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ යථාර්ථ අවබෝධය පිළිබඳ තව දුරටත් විමසනවා. මහණෙනි මේ පංචස්කන්ධය සකස් වෙච්ච දෙයක් බව දියුණු කර ප්‍රඥාවෙන් යථාර්ථය මනාකොට දැක්කද? ඒ කියන්නේ මේ පංචස්කන්ධය සකස් වෙච්ච දෙයක් කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් එහි යථාර්ථය දැක්කද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියලා ඒ හාමුදුරු උත්තර දෙනවා. ඒ වගේ මේ පංචස්කන්ධය හටගත්තේ ආහාර වලින් බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය මනාකොට දැක්කද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි ආහාර නිරුද්ධ වුණාට පස්සේ ඒ සකස් වෙච්ච පංචස්කන්ධය නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දැක්කද කියලා අහනවා. එතකොට ඒ හාමුදුරු උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහෝරේ උපමාව සිහිපත් කරමින් සම්මා දිට්ඨියට පවා ඇලීමේ විපාක පිළිබඳව ප්‍රශ්න කිරීමක් සිද්ධ කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි මෙතරම් පැහැදිලි මෙතරම් පිරිසුදු ඔබේ ඔය සම්මා දිට්ඨියට පවා ඔබ ඇලුනොත් සෙල්ලමට ගත්තොත් ධනයක් කරගත්තොත් මගේ කියලා අල්ලගත්තොත් මහණෙනි මං ඔබට පහුරක් උපමා කොට කියා දුන්නු මේ ධර්මය ඔබ අවබෝධ කරගනීවිද කියලා අහනවා. ග්‍රහණය කරගන්නේ නැතුව ඊතර වෙන්න කියා දීපු මේ ධර්මය ඔබ අවබෝධ කරගනීවිද කියලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ විමසා සිටිනවා. එතකොට අරහම්දුරු සිහිපත් කරනවා නෑ ස්වාමීනි අවබෝධ කරගන්නේ නැහැ කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කරන්නේ ඒ තමන් වහන්සේ අහපු ඒ ප්‍රශ්න වලින් මේ භික්ෂුන් වහන්සේලාගේ සම්මා දිට්ඨිය පිළිබඳ අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කරන්නේ සම්මා දිට්ඨියට පවා ඇලුනොත් මේ ධර්මයේ හරියට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ පහුරක් උපමා කළා තමයි මේ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා ධර්මයේ උනත් අල්ලා ගන්න එපා කියලායි බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ සිහිපත් කළේ. අලගද්දූපම සූත්‍රයේදී අපිට සිහිපත් වෙනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන කවුරු හරි කෙනෙක් මේ සම්මා දිට්ඨියට පවා දැන් ඔබ තුල තියෙන ඔය සම්මා දිට්ඨියට පවා ඇලුනොත් ඒක සෙල්ලමට ගත්තොත් ධනයක් කරගත්තොත් මගේ කියලා අල්ලගත්තොත් එතකොට මම ඔබට පහුරක් උපමා කොට කියා දුන්නු ධර්මය ඔබ අවබෝධ කරගන්නවද? ඒ වගේම ග්‍රහණය කරගන්නේ නැතුව ඊතර වෙන්න කියා දීපු මේ ධර්මය අවබෝධ කරගන්නවද කියලා අහුවම ඒ භික්ෂුන් වහන්සේලා නෑ ස්වාමීනි අවබෝධ කරගන්නේ නැහැ කියලා ඒ වෙලාවේ සිහිපත් කළා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ පහුර උපමාව සිහිපත් කරමින් සම්මා දිට්ඨියට පවා නොවැළීමේ ආනසංස පිළිබඳ ඒ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරු සිහිපත් කරනවා මහණෙනි ඊතරම් පැහැදිලි ඊතරම් පිරිසුදු සම්මා දිට්ඨියට පවා ඇලෙන්නේ නැත්තම් ඔබ ඒක සෙල්ලමට ගන්නෙ නැත්තම් ඔබ ඒක ධනයක් කරගන්නේ නැත්තම් මගේ කියලා ගන්නෙ නැත්තම් මහණෙනි අන්න එතකොට නේද මං ඔබට පහුරක් උපමා කොට කියා දීපු ධර්මය අවබෝධ වෙන්නේ. අන්න එතකොට නේද ග්‍රහණය කරගන්නේ නැතුව ඊතර වෙන්න කියා දීපු ධර්මය අවබෝධ වෙන්නේ නේද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා එහෙමයි ස්වාමීනි කියලා සිහිපත් කරනවා. ඒකෙන් සිහිපත් වෙන්නේ අර සම්මා දිට්ඨියට පවා නොවැළීමේ ආනසංස පිළිබඳව කියන සම්මා දිට්ඨියට පවා ඇලුනොත් ඒ වෙලාවට ධර්මය අපිට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්මා දිට්ඨියට ඇලෙන්නේ නැතුණාම ධර්මය පවා අවබෝධ කරගන්න පුළුවන්. ඒක සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ අර පහුරක් උපමා කොට කියා දීපු ඒ උපමාව පිළිබඳව ඒ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ආහාර වර්ග 4ක් පිළිබඳව සිහිපත් කරනවා.
මහණෙනි ආහාර වර්ග හතරක් තියෙනවා. ඒ ආහාර වර්ග හතරම සකස් වෙච්ච සත්වයන්ගේ පැවැත්මට ඒ වගේම සකස් වෙන සත්වයන්ට අනුග්‍රහ පිණිස උපකාරී වන ආහාර වර්ග හතරක්. එතකොට මේ සකස් වෙච්ච සත්වයන්ගේ පැවැත්මට සකස් වෙන සත්වයන්ට අනුග්‍රහ පිණිස පවතින ඒ ආහාර වර්ග හතර මොනවද කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි කබලින්කාර ආහාරය කියන්නේ ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාර. දෙවෙනි එක ස්පර්ශ ආහාර. තුන්වෙනි එක මනෝ සංචේතන ආහාර. හතරවෙනි එක විඥාන ආහාර කියලා බුදුරජාන් වහන්සේ ආහාර වර්ග හතර පිළිබඳව සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආහාර හතර පිළිබඳව තණ්හාව, වේදනාව, ස්පර්ශය, ආයතන 6, නාම රූප, විඥානයේ සංස්කාර කියන මේවා පවතින්නේ කුමක් මුල් කරගෙනද, කුමක් හේතු කරගෙනද, කුමක් උපත කරගෙනද, කුමක් ප්‍රභව කරගෙනද කියලා මේ වෙන වෙනම භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නෝත්තර ක්‍රමයට මේ සූත්‍රයේදී දේශනාවන් සිද්ධ කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ආහාර හතර, තණ්හාව, වේදනාව, ස්පර්ශය, ආයතන 6, නාම රූප, විඥානයේ සංස්කාර අතර තියෙන සම්බන්ධය පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් සිහිපත් කරනවා. ආහාර හතර නිසා ආහාර හතර තණ්හාව නිසා, තණ්හාව වේදනාව නිසා, වේදනාව ස්පර්ශය නිසා, ස්පර්ශය ආයතන 6 නිසා, ආයතන 6 නාම රූප නිසා, නාම රූප විඥානයේ නිසා, විඥානයේ සංස්කාර නිසා, සංස්කාර අවිද්‍යාව නිසා මුල් කරගෙන පවතිනවා කියලා, ඒ හේතු කරගෙන පවතිනවා කියලා, උපත කරගෙන පවතිනවා කියලා, ප්‍රභව කරගෙන පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ආහාරය, තණ්හාව, වේදනාව, ස්පර්ශය, ආයතන 6, නාම රූප, විඥානයේ සංස්කාර කියන මේ කාරණාවන්ගේ තියෙන සම්බන්ධ සිහිපත් කරනවා. ඒ කියන්නේ ආහාර හතර තණ්හාව නිසා, තණ්හාව වේදනාව නිසා, වේදනාව ස්පර්ශය නිසා, ස්පර්ශය ආයතන 6 නිසා, ආයතන 6 නාම රූප නිසා, නාම රූප විඥානයේ නිසා, විඥානයේ සංස්කාර නිසා, සංස්කාර අවිද්‍යාව නිසා හට ගන්නවා කියලා එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ සම්බන්ධතාවය සිහිපත් කරන්නට දුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුක හට ගන්න ආකාරය සිහිපත් කරනවා. මුළු මහත් දුකම හට ගන්න ආකාරය එතෙන්දී බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. මෙහෙම අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වෙනවා. සංස්කාර හේතු කරගෙන විඥානය පහළ වෙනවා. විඥානය නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා ඉන්ද්‍රියන් 6 හට ගන්නවා. ඉන්ද්‍රියන් 6 නිසා ස්පර්ශය කියන එක පහළ වෙනවා. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ඒ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා බැඳීම කියන එක ඇති වෙනවා. බැඳීම නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම ඇති වෙනවා. ඒ ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හැලීම් මේ සියල්ලක්ම හට ගන්නවා. ඒ නිසා මුළු මහත් දුකම හට ගන්නවා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දුක හට ගන්න ආකාරය සිහිපත් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මේ දේශනාව පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ අවබෝධය මනලා බලනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළ කාරණා උන්වහන්සේලා හරියට අවබෝධ කරගත්තද කියලා හොයා බලන්න ආපහු ඒ දහම් කරුණු පිළිබඳව මේ භික්ෂුන් වහන්සේලාගෙන් එකින් එක වෙන වෙනම මෙන්න මේ විදිහට විමසා බලනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහනවා ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා කියලා මම දැන් ප්‍රකාශයක් කළා. මහණෙනි ඉපදීම නිසාද ජරා මරණ හටගන්නේ වෙන විදිහකින්ද ඔබ ඒ ගැන කොහොමද හිතන්නේ? ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි ඉපදීම නිසා ජරා මරණ ඇති වෙන්නේ අපට හිතෙන්නේ ඒ විදිහටමයි ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා කියලා. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය අහනවා භවය නිසා ඉපදීම ඇති වෙනවා කියලා මම දැන් ප්‍රකාශයක් කළා. මහණෙනි භවය නිසා ඉපදීම ඇති වෙන්නේ වෙන විදිහකින්ද ඔබට ඒ ගැන කොහොමද හිතෙන්නේ? ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ස්වාමීනි භවය නිසා ඉපදීම ඇති වෙන්නේ අපට හිතෙන්නේ ඒ විදිහටමයි භවය නිසා ඉපදීම ඇති වෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා බැඳීම කියන්නේ උපාදාන නිසා භවය ඇති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි උපාදාන නිසාද භවය හටගන්නේ වෙන විදිහකින්ද ඒ ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ස්වාමීනි උපාදාන නිසායි භවය ඇති වෙන්නේ අපට හිතෙන්නේ ඒ විදිහටමයි උපාදාන නිසා භවය ඇති වෙනවා කියලා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ අහනවා තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි තණ්හාව නිසාද උපාදාන ඇති වෙන්නේ වෙන විදිහකින්ද ඒ ගැන ඔබ කොහොමද හිතන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි තණ්හාව නිසා උපාදාන ඇති වෙන්නේ අපට හිතෙන්නේ ඒ විදිහටමයි තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා කියලා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා විඳීම නිසා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි වේදනාව නිසාද තණ්හාව ඇති වෙන්නේ නැත්නම් වෙන විදිහකින්ද ඔබට ඒ ගැන කොහොමද හිතෙන්නේ? ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි විඳීම නිසා වේදනාව නිසා තණ්හාව ඇති වෙන්නේ. ඒ ගැන අපට හිතෙන්නේ ඒ විදිහටමයි වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි ස්පර්ශය නිසාද වේදනාව ඇති වෙන්නේ? විදීම ඇති වෙන්නේ නැත්නම් වෙන විදිහකින්ද ඒ ගැන ඔබට කොහොමද හිතෙන්නේ කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි ස්පර්ශය නිසා වේදනාව විදීම ඇති වෙන්නේ. ඒ ගැන අපට හිතෙන්නේ ඒ විදිහටමයි ස්පර්ශය නිසා විදීම වේදනාව ඇති වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ආයතන 6 නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා මම දැන් ප්‍රකාශයක් කළා. මහණෙනි ආයතන 6 නිසාද ස්පර්ශය හටගන්නේ නැත්නම් වෙන විදිහකින්ද ඒ ගැන ඔබට කොහොමද හිතෙන්නේ කියලා. ස්වාමීනි ආයතන 6 නිසා ස්පර්ශය ඇති වෙන්නේ. ඒ ගැන අපට හිතෙන්නේ ඒ විදිහටමයි ආයතන 6 නිසා ඒ කියන්නේ ඉන්ද්‍රියන් 6 නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා නාම රූප නිසා ආයතන 6 ඇති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි නාම රූප නිසාද ආයතන 6 මේ ඉන්ද්‍රියන් 6 හටගන්නේ නැත්නම් වෙන විදිහකින්ද ඒ ගැන ඔබට කොහොමද හිතෙන්නේ කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි නාම රූප නිසායි ආයතන 6 මේ ඉන්ද්‍රියන් 6 ඇති වෙන්නේ. අපට හිතෙන්නේ ඒ විදිහටමයි නාම රූප නිසා ඉන්ද්‍රියන් 6 එහෙම නැත්නම් මේ ආයතන 6 ඇති වෙනවා කියලා. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ අහනවා විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි විඥානයේ නිසාද නාම රූප හැදෙන්නේ නැත්නම් වෙන විදිහකින්ද ඔබට ඒ ගැන කොහොමද හිතෙන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි විඥානයේ නිසා නාම රූප ඇති වෙන්නේ. අපට හිතෙන්නේ ඒ විදිහටමයි විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා කියලා. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ අහනවා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් සංස්කාර නිසා විඥානය හැදෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි සංස්කාර නිසාද විඥානය හැදෙන්නේ? එහෙම නැත්නම් වෙන විදිහකින්ද? ඔබට ඒ ගැන කොහොමද හිතෙන්නේ කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා ස්වාමීනි සංස්කාර නිසා විඥානය ඇති වෙන්නේ. අපට හිතෙන්නේ ඒ විදිහටමයි මේ සංස්කාර නිසා විඥානය ඇති වෙනවා කියලා ඒ භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේ පිළිතුරු ලබා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 11 වෙනි ප්‍රශ්නේ අහනවා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි අවිද්‍යාව නිසාද සංස්කාර හැදෙන්නේ නැත්නම් වෙන විදිහකින්ද ඒ ගැන ඔබ කොහොමද හිතන්නේ කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා සිහිපත් කරන ස්වාමීනි අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන්නේ. ඒ ගැන අපට හිතෙන්නේ ඒ විදිහටමයි අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියලා ඒ භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේ පිළිතුරු දුන්නා. ඒ පිළිතුරු දුන්නාට පස්සේ සියලුම ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ අවබෝධය පිළිබඳව පැහැදීමට පත්වලා සාදු සාදු කියලා අගය කළා. ඒ වගේම මෙසේ මේ හේතු ඇති කල්හි මේ ඵලය වෙයි. මොහුගේ උප්පත්තිය මේ ඵලය උපදී. යනුවෙන් දුක හට ගන්න ආකාරය සම්බන්ධව භික්ෂුන් වහන්සේගේ තමන් වහන්සේගේ මතය එකම බව ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැවසුවා. පවසලා ආපහු බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥානය, විඥානය නිසා නාම රූප, නාම රූප නිසා ඉන්ද්‍රියන් 6, ඉන්ද්‍රියන් 6 නිසා ස්පර්ශය, ස්පර්ශය නිසා වේදනාව, වේදනාව නිසා ඇලීම, ඇලීම නිසා බැඳීම, බැඳීම නිසා භවය, භවය නිසා ඉපදීම, ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම දුක් දුම්නස් සුසුම් හෙලීම් ආදී කොටගෙන මේ මුළු මහත් දුකම හට ගන්නවා කියලා ආපහු බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ සිහිපත් කළා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණ කාරණා සිහිපත් කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුක නිරුද්ධ වන ආකාරය පිළිබඳව සිහිපත් කරන කියන්නේ මුළු මහත් දුකම නැති වෙලා යන ආකාරය පිළිබඳ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අවිද්‍යාව ඉතිරි නැතුව ඒ කියන්නේ අවිද්‍යාවම ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. කියන්නේ අවිද්‍යාව නැතු වුණාට පස්සේ සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වුණාට පස්සේ විඥාණය නිරුද්ධ වෙනවා. විඥාණය නිරුද්ධ වුණාම නාම රූප නිරුද්ධ වෙලා යනවා, නැති වෙලා යනවා. නාම රූප නැති වුණාම ආයතන 6, ඉන්ද්‍රියන් 6 නැති වෙලා යනවා. මේ ඉන්ද්‍රියන් 6 නැති වෙලා ගියාම ස්පර්ශය කියන එක නැති වෙලා යනවා. ස්පර්ශය කියන එක නැති වුණාම වේදනාව කියන එක
නැති වෙලා යනවා. වේදනාව නැති වුනහම ඇලීම කියන එක නැති වෙලා යනවා. ඇලීම නැති වුනහම බැඳීම කියන එක නැති වෙලා යනවා. බැඳීම නැති වුණාට පස්සේ භවය කියන එක නැති වෙලා යනවා. භවය නැති වුණාට පස්සේ ඉපදීම නැති වෙලා යනවා. ඉපදීම නැති වුණාට පස්සේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හැලීම් ආදී කොටගත් ඒ මුළු මහත් දුකම නැති වෙලා යනවා කියලා බුදුරජාන් වහන්සේ ඒ මුළු මහත් දුකම නිරුද්ධ වන ආකාරය පිළිබඳව ඒ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ නිසා ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරු දුක නැති වන ආකාරය ඒ විදිහට සිහිපත් කළා. එහෙම දුක නැති වන ආකාරය සිහිපත් කරලා තමන් වහන්සේ දේශනා කරපේ ධර්ම කාරණාව භික්ෂුන් වහන්සේලාට හරියට අවබෝධ වුණාද කියලා දැනගන්න කලින් විදිහටම අර දුක හට ගන්න ආකාරය පිළිබඳව ප්‍රශ්න ඇහුවා වගේම දැන් දුක නැතිවන ආකාරය පිළිබඳවත් ඒ තමන් වහන්සේගේ දේශනාව පිළිබඳ අවබෝධය මනින්න එකින් එක මේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න බුදුහාමුදුරුවෝ මේ ආකාරයෙන් විමසනවා. පළවෙනි ප්‍රශ්නය තමයි ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි ඉපදීම නැතිවීමෙන්ද ජරා මරණ නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද ඔබ මේ ගැන කොහොමද හිතන්නේ කියලා බුදුහාමුදුරුවෝ අහනවා. එතකොට අර හාමුදුරුවෝ උත්තර දෙනවා ස්වාමීනි ඉපදීම නැතිවීමෙන් තමයි ජරා මරණ නැති වෙලා යන්නේ. ඒ ගැන අපිට හිතෙන්නේ ඒ විදිහටමයි. ඉපදීම නැති වුනහම ජරා මරණ නැති වෙලා යනවා කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා භවය නැති වුනහම ඉපදීම නැති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහන්නේ භවය නැති වුනහමද ඉපදීම නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි භවය නැති වුනහම ඉපදීම නැති වෙලා යනවා. ඒ ගැන අපිට හිතෙන්නේ ඒ විදිහමයි. භවය නැති වුනහම ඉපදීම නැති වෙලා යනවා කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා උපාදාන නැති වුනහම භවය නැති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහන්නේ උපාදාන නැති වුනහමද භවය නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ අහනවා. ස්වාමීනි උපාදාන නැති වුනහමයි භවය නැති වෙන්නේ. ඒ ගැන අපිට හිතෙන්නේ ඒ විදිහටමයි. උපාදාන නැති වුනහම භවය නැති වෙනවා කියලා ඒ භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේගේ අවබෝධය බුදුරජාන් වහන්සේට ඒ අවස්ථාව ලබා දුන්නා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය බුදුරජාන් වහන්සේ අහනවා තණ්හාව නැති වුනහම උපාදාන නැති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි තණ්හාව නැති වුනහමද උපාදාන නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා තණ්හාව නැති කිරීමෙන් තමයි උපාදාන නැති වෙලා යන්නේ. තණ්හාව නැති වුනහමයි උපාදාන නැති වෙලා යන්නේ. ඒ ගැන අපිට හිතෙන්නේ ඒ විදිහටමයි. තණ්හාව නැති වුනහම උපාදාන නැති වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා පස්වෙනි ප්‍රශ්නය වේදනාව නැති වුනහම තණ්හාව නැති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි වේදනාව නැති වුනහමද තණ්හාව නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා ප්‍රශ්න කළා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි වේදනාව නැති වුනහම තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. ඒ ගැන අපිට හිතෙන්නේ ඒ විදිහටමයි. වේදනාව නැති වුනහම තණ්හාව නිරුද්ධ වෙනවා කියලා. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය බුදුරජාන් වහන්සේ අහනවා ස්පර්ශය නැති වුනහම වේදනාව නැති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි ස්පර්ශය නැති වුනහමද වේදනාව නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ස්වාමීනි ස්පර්ශය නැති වුනහම වේදනාව නැති වෙලා යනවා. ස්පර්ශය නැති වුනහමයි වේදනාව නැති වෙලා යන්නේ. ඒ ගැන අපිට හිතෙන්නේ ඒ විදිහටමයි. ස්පර්ශය නැති වුනහම වේදනාව නැති වෙලා යනවා කියලා. ඒ වගේම 7 වෙනි ප්‍රශ්නය අහනවා මේ ඉන්ද්‍රියන් 6 නැති වුනහම ස්පර්ශය කියන එක නැති වෙලා යනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි ඉන්ද්‍රියන් 6 නැති වුනහමද ස්පර්ශය කියන එක නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි මේ ඉන්ද්‍රියන් 6 නිරුද්ධ වුනහම නැති වුනහමයි ස්පර්ශය නැති වෙලා යන්නේ. ඒ ගැන අපිට හිතෙන්නේ ඒ විදිහටමයි. මේ ඉන්ද්‍රියන් 6 නැති වුනහම ස්පර්ශය නැති වෙනවා කියලා ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට පිළිතුරු ලබා දෙනවා. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය බුදුරජාන් වහන්සේ අහනවා නාම රූප නැති වුනහම ආයතන 6 මේ ඉන්ද්‍රියන් 6 නැති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි නාම රූප නැති වුනහමද මේ ඉන්ද්‍රියන් 6 නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා
බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි නාම රූප නැතු වුනහමයි මේ ඉන්ද්‍රියන් 6 නැති වෙලා යන්නේ. ඒ ගැන අපට හිතෙන්නේ ඒ විදිහටමයි. නාම රූප නැතු වුනහම ඉන්ද්‍රියන් 6 නැති වෙනවා කියලා. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නය බුදුරජාන් වහන්සේ අහනවා විඥානයේ නැති වුනහම නාම රූප නැති වෙලා යනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි විඥානයේ නැති වුනහමද නාම රූප නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි විඥානය නැතිවීමෙන් තමයි නාම රූප නැති වෙලා යන්නේ. ඒ ගැන අපිට හිතෙන්නේ එහෙමයි. විඥානය නැති වුනහම නාම රූප නැති වෙනවා කියලා. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ අහනවා සංස්කාර නැති වුනහම විඥානය නැති වෙලා යනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි සංස්කාර නැති වුනහමද විඥානය නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි සංස්කාර නැති වුනහමයි විඥානය නැති වෙලා යන්නේ. ඒ ගැන අපට හිතෙන්නේ ඒ විදිහමයි සංස්කාර නැති වුනහම විඥානය නැති වෙලා යනවා කියලා. ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ අහනවා අවිද්‍යාව නැති වුනහම සංස්කාර නැති වෙනවා කියලා මම ප්‍රකාශයක් කළා. මහණෙනි අවිද්‍යාව නැති කළාමද සංස්කාර නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකින්ද? ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි අවිද්‍යාව නැති කරාමයි සංස්කාර නැති වෙන්නේ. ඒ ගැන අපට හිතෙන්නේ ඒ විදිහටමයි අවිද්‍යාව නැති කරාම සංස්කාර නැති වෙලා යනවා කියලා ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ අවබෝධය පිළිබඳව තමන් වහන්සේ දේශනා කරපු කාරණා පිළිබඳව අවබෝධය පිළිබඳව පැහැදීමට පත්වලා සාදු සාදු කියලා අගය කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා මේ හේතුව නැති කල්ලි මේ ඵලය නොවේ. මේ හේතුව නැතු වුණාම මේ ඵලය නැති වෙනවා කියලා. ඒ වගේම දුක නැතිවන ආකාරය සම්බන්ධව ඒ භික්ෂුන් වහන්සේගේ තමන් වහන්සේගේ මතය එකම මතය කියලා මතය එකයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කළා. එහෙම සිහිපත් කළ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන අවිද්‍යාව නැති කරාම සංස්කාර නැති වෙනවා. සංස්කාර නැති කරාම විඥානය නැති වෙනවා. විඥානය නැති කළාම නාම රූප නැති වෙනවා. නාම රූප නැති කළාම ආයතන 6 ඉන්ද්‍රියන් 6 නැති වෙලා යනවා. මේ ඉන්ද්‍රියන් 6 නැති වුණාම ස්පර්ශය කියන එක නැති වෙලා යනවා. ස්පර්ශය කියන එක නැති වුණාම වේදනාව කියන එක නැති වෙලා යනවා. වේදනාව කියන එක නැති වුණාම ඇලීම කියන එක නැති වෙලා යනවා. ඇලීම කියන එක නැති වුණාම බැඳීම කියන එක නැති වෙලා යනවා. බැඳීම කියන එක නැති වුණාම භවය කියන එක නැති වෙලා යනවා. භවය කියන එක නැති වුණාම ඉපදීම කියන එක නැති වෙලා යනවා. ඉපදීම නැති වුණාට පස්සේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හැලීම් නැති වෙලා යනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරලා ඒ ආකාරයට මුළු මහත් දුකම නැති වෙලා යන බව බුදුරජාණන් වහන්සේ ආපහු සිහිපත් කරන්නට යෙදුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ මේ ආකාරය කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අවරින් ඒ භික්ෂුන් වහන්සේලා යථාර්ථය දන්නවනම් දකිනවනම් ඒ භික්ෂුව තුළ අතීතයේ වර්තමානයේ හා අනාගතයේ හා සම්බන්ධව පැන නගින සැකේ හා සම්බන්ධ ප්‍රශ්න මාලාවක් මෙන්න මෙහෙම විමසුවා. කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා මේ අවරින් යථාර්ථය දන්නවනම් දකිනවනම් ඒ භික්ෂුව තුළ අතීතයේ වර්තමානයේ අනාගතය හා සම්බන්ධව පැන නගින්න පුළුවන් සැකය හා සම්බන්ධ අතීතයේ වර්තමාන අනාගතය හා සම්බන්ධව පැන නගින සැකය හා සම්බන්ධ ප්‍රශ්න මාලාවක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහනවා ජීවිතයේ ආරම්භක කෙලවරක් හොයාගෙන පැටලි ආවිද මේ වගේ භික්ෂුවක්. ඒ කියන්නේ යථාර්ථය දන්න මේ විදිහට යථාර්ථය දකින භික්ෂුන් වහන්සේ ජීවිතයේ ආරම්භක කෙලවරක් හොයාගෙන පැටලි ආවිද? ඇත්තෙන්ම අපි අතීතේ හිටියද? අපි අතීතේ හිටියේ නැද්ද? අපි අතීතේ කවුරු වෙලා සිටින්නේ නැද්ද? අපි අතීතේ කොයි විදිහට සිටින්නේ නැද්ද? අපි අතීතේ කවුරු වෙලා ඉඳලා කවුරු වෙලා සිටින්නේ නැද්ද කියලා අතීතයේ පිළිබඳ ඒ පැන නගින සැකයන් පිළිබඳව බුදුහාමුදුරුවෝ ඇහුවා. ඒ වගේම මේ වගේ යථාර්ථය දකින භික්ෂුවක් තුළ අනාගත කෙලවරක් හොයාගෙන පැටලි යාමක් තියේවිද? ඇත්තටම අපි අනාගතේ ඉඳීවිද? අපි අනාගතේ ඉන්න එකක් නැද්ද? අපි අනාගතේ කවුරු වෙලා ඉඳීවිද?
අපි අනාගතේ කොයි විදිහට ඉඳීවිද අපි අනාගතේ කවුරු වෙලා ඉඳලා කවුරු වේවිද කියලා ඒ විදිහේ සැකයක් පහළ වෙනවද කියලා බුදුහාමුදුරුවෝ ඇහුවා. ඒ වගේම දැන් මේ වර්තමාන කාලේ තමා ගැන කොහොමද කියලා සැක ඇති වෙනවද? මං ඉන්නවද මං නැද්ද මං කවුද? මං කොහොම කෙනෙක්ද? මේ සත්‍යය ආවේ කොහෙන්ද? මේ සත්‍යය කොහේ ආවේද කියලා ඒ විදිහට වර්තමානයේ හා සම්බන්ධ ඒ වගේ සැක ඒ වගේ යථාර්ථය දන්න භික්ෂුවට ඇති වෙනවද කියලා ඇහුවා. ඒ වගේම ඔබ මෙහෙමත් කියනවද කියලා ඇහුවා. ශාස්ත්‍රඥ වහන්සේ තමයි අපේ ගුරුවරයා. ඉතින් ශාස්ත්‍රෝ ගෞරවය තියාගන්න ඕන නිසායි අපි මේ විදිහට කියන්නේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආපහුවන ඔබ මෙහෙමත් කියාවේද? ශ්‍රමණයන් වහන්සේ තමයි අපිට ඔහොම කිව්වේ. ඉතින් අපි ශ්‍රමණයන් වහන්සේ එහෙම කියන නිසායි මෙහෙම කියන්නේ කියලා කියනවද කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ විමසා සිටියා. ඒ වගේ මේ වගේ යථාර්ථයේ දක්වන භික්ෂුන් වහන්සේ ඒ කියන්නේ දුක ඇතිවන ආකාරය සහ දුක නැතිවන ආකාරය පිළිබඳව ඒ යථාර්ථයේ දක්වන භික්ෂුන් වහන්සේ වෙන ආගමක් ගැන හිතනවාද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. එතකොට ඔය බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ආගම් වල තියෙන ඒ කුතුහලය ඇති කරන මංගල සම්මත හිස් දේවල් සාරවත් දේවල් කියලා හිතාගෙන ඒ පස්සේ දුවනවාද කියලා ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ඒ දුක හට ගන්න ආකාරය සහ දුක නැති කර ගන්න ආකාරය පිළිබඳව යථාර්ථයේ දක්න භික්ෂුන් වහන්සේට ඒ වගේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම භික්ෂුන් වහන්සේ නමක් අතීතයේ පිළිබඳ අනාගතයේ පිළිබඳ වර්තමානයේ පිළිබඳව ඒ වගේම ශාස්ත්‍රඥ වහන්සේ තමයි අපේ ගුරුවරයා. ඒ නිසා ශාස්ත්‍රෝ ගෞරවය තියාගන්න ඕන නිසා අපි මේ විදිහට කියන්න ඕන. ඒ වගේම ශ්‍රමණයන් වහන්සේ තමයි අපිට ඔහොම කිව්වේ. ඒ නිසා අපි එහෙම කියන්න ඕන. ඒ වගේම කියලා එහෙම කියන්නේත් නැහැ. ඒ වගේම වෙනත් ආගමක් පිළිබඳව කියන්නේ වෙනත් ආගම් පස්සේ යන්නෙත් නැහැ කියලා ඒ භික්ෂුන් වහන්සේලා සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මහණෙනි ඔබ විසින්ම දැනගත්තු ඔබේම නුවණින් දැකගත්තු ඔබේම නුවණින් අවබෝධ කරගත්තු දෙයක් නේද ඔය කියන්නේ කියලා අර භික්ෂුන් වහන්සේලාගෙන් විමසා සිටියා. ඒ විට ඒ භික්ෂුන් වහන්සේලා සිහිපත් කළ එහෙමයි ස්වාමීනි අපි අපේම නුවණින් දැකගත්තු දැනගත්තු දෙයක් තමයි අවබෝධ කරගත්තු දෙයක් තමයි ඔය කියන්නේ කියලා ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට ඒ අවස්ථාවේ පිළිතුරු දුන්නා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ධර්මයේ ගුණ වර්ණනා කළා. එතෙන්දී බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා සාදු සාදු කියලා භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා. මා විසින් මේ දේශනා කරපු ඒ වගේ මේ ජීවිතයේදීම දකින ධර්මයටයි ඔබ ඔය ඇවිල්ලා තියෙන්නේ. ඕනම කාලයක දකින්න පුළුවන්. ඇවිත් බලලා කියන්න පුළුවන්. තමන් තුළින් දකින්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමත් කෙනෙක්ට මේ ජීවිතයේදීම දකින්න පුළුවන් ධර්මයකටයි ඔබ ඔය ඇවිල්ලා තියෙන්නේ කියලා මේ ධර්මයේ ගුණ පිළිබඳව ඒ අවස්ථාවේ බුදුහාමුදුරු සිහිපත් කරනවා. මේ ධර්මයේ සංජිට්ඨිකයි, ධර්මයේ අකාලිකයි, මේ ධර්මයේ එහිපස්සිකයි, මේ ධර්මයේ ඕපනායකයි, මේ ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියන ගුණයන්ගෙන් යුක්තයි කියලා යම් ප්‍රකාශයක් මම සිද්ධ කළාද ඒ කාරණේ උදෙසා තමයි එහෙම කිව්වේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ තියෙන වටිනාකම් පිළිබඳ ගුණ පිළිබඳව ඒ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැප් ගැනීම පිළිබඳව දේශනාවක් සිද්ධ කරනවා. ගැප් ගැනීමක් සිදුවන ආකාරය පිළිබඳව එතෙන්දී කරුණු තුනක් ගැප් ගැනීමක් සඳහා සිද්ධ වෙන්න ඕන කියලා සම්පූර්ණ වෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. එතෙන්දී සිහිපත් කරන බුදුරජාණන් වහන්සේ අම්මයි තාත්තයි මව්පිය දෙදෙනා කායිකව එකතු වෙන්න ඕන. හැබැයි මව ඔසප් උනේ නැත්තම් ගන්ධම්බෙක් ඇවිල්ලත් නැත්තම් ඒ තාක් ගැප් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මව්පිය දෙදෙනා කායිකව එකතු වෙච්ච පමණට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මව්පිය දෙදෙනා කායිකව එකතු වෙන්න ඕන. ඒ වගේම මව ඔසප් වෙන කෙනෙක් වෙන්නත් ඕන. හැබැයි ඒ මොහොතේ ගන්ධබ්බයක් ඇවිල්ලා නැත්තම් ඒ තාක් ගැප් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා යම් දවසක මව්පිය දෙදෙනා කායිකව එකතු වුණොත් මව ඔසප් වෙන කෙනෙක් වුණොත් ගන්ධබ්බයක් ආවොත් මේ කරුණු තුනම එකතු වුණාම තමයි ගැප් ගැනීමක් සිද්ධ වෙන්නේ කියලා ගැප් ගන්නා ආකාරය පිළිබඳවත් ගැප් නොගන්නා ආකාරය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ බෞද්ධ මතය තමන් වහන්සේගේ මතය දෘෂ්ටිය ඒ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම මවගේ රුධිරය සම්බන්ධව බෞද්ධ මතයත් බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී සිහිපත් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ විදිහට මේ තමන්ගේ ගැබට ආපු දරුවා ඒ අම්මා තමන්ගේ දරු ගැබ මාස 9ක් හරි 10ක් හරි මහත් පරිස්සමෙන් ගරුසරු ඇතුව රැක ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරන කෙනාර මවයි පියා එකට එකතු වුණා. මව ඔසප් වුණා. ඒ වගේම ගන්ධබ්බෙක් ආවා. ඊට පස්සේ ඒ දරු ගැබට
තමාගේ කුසල දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ ඒ දරු ගැබ මාස 9ක් හරි 10ක් හරි මහත් පරිශ්‍රමයෙන් ගරුසරුවැතුව රැක ගන්නවා කියලා බුදුහාමුදුරු සිහිපත් කළා. ඊට පස්සේ අම්මා ඒ මාස 9 හරි 10 හරි ගෙවුනට පස්සේ මහත් පරිශ්‍රමයෙන් ගරුසරුවැතුවේ දරුවා බිහි කරනවා කියලා බුදුහාමුදුරු සිහිපත් කළා. ඊට පස්සේ තමන්ගේ කුසෙන් උපන්න දරුවව ඒ අම්මා තමන්ගේ රුධිරයෙන් පෝෂණය කරනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ බුදු සසුනට අනුව රුධිරය කියලා කියන්නේ මව් කිරිවලට කියලා මවගේ රුධිරය සම්බන්ධව බෞද්ධ මතය බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී සිහිපත් කරනවා ඒ භික්ෂුන් වහන්සේලාට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඊට පස්සේ පොඩි දරුවා හැදෙන වැඩෙනකොට ඉඳුරම් මෝරනකොට නොයෙක් සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරනවා කියලා බුදුහාමුදුරු සිහිපත් කළා. එතකොට කුඩා නගුල් අරගෙන ගුඩු ගහනවා, එගෙන කරනම් ගහනවා, පිනුම් ගහනවා, ඒ වගේම රෝද ගැසීම, හුලම් පෙති කරකැවීම, වැලි කෙලීම, කුඩා රත පැදීම, කුඩා දුනු වලින් විදීම යන සෙල්ලම් කරනවා කියලා බුදුහාමුදුරු සිහිපත් කළා. ඊට පස්සේ දරුවා ක්‍රමක්‍රමයෙන් තරුණ වෙනවා, ඉඳුරම් මෝරනවා. ඊට පස්සේ මේ පංචකාම ගුණයෙන් සතුටු වෙනවා. ඒවා පිරිවරාගෙන ඉන්නවා කියලා බුදුහාමුදුරු සිහිපත් කළා. ඊට පස්සේ යහපත් සුන්දර සිත් අද ගන්න, ප්‍රියමනාප ආශාව ඇතිවන කෙලෙස් හට ගන්න. ඇසෙන් දකින රූප නිසා, කනෙන් අහන ශබ්ද නිසා, නාසයෙන් දැනෙන ගඳ සුවඳ නිසා, දිවට දැනෙන රස නිසා, කයට දැනෙන පහස නිසා තමන්ම පිනවනවා කියලා එතෙන්දී බුදුරජාන් වහන්සේ ඒ දරුවා ක්‍රමක්‍රමයෙන් තරුණ වෙනකොට ඒ දරුවා තුළ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම ගුණයන් නිසා සතුටු වන ආකාරය පිළිබඳව කෙලෙස් හට ගන්න ආකාරය පිළිබඳව බුදුරජාන් වහන්සේ සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය හා අරමුණු නිසා දුක හට ගන්න ආකාරය සිහිපත් කරන එතෙන්දී බුදුරජාන් වහන්සේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් 6 නිසා ඒ හටගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මවල මේ අරමුණු වලට ඒ කියන ඔහු දක්වන ප්‍රතිචාරය අනුව ඒ දුක හට ගන්න ආකාරය සිහිපත් කරන. එතෙන්දී බුදුහාමුදුරු සිහිපත් කරනවා. ඔහු ප්‍රියමනාප දෙයට ඇලෙනවා, අප්‍රිය දේ සමග ගැටෙනවා. ඒ වගේම කය ගැන සිහියෙන් තොරව පටුසිතින් වාසය කරනවා. ඒ වගේම පාපී අකුසල ඉතුරු නැතුව නිරුද්ධ වෙන යම් චිත්ත විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් තියෙනවා නම් ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ. මේ විදිහට ඇලීමටත් ගැටීමටත් මැදි වෙලා ඉන්න ඔහුට කුමන ආකාරයේ හරි විඳීමක් තියෙනවා නම් ඒක විඳිනවා. ඒක සපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ වෙන්න පුළුවන්. ඒ විඳීමේ ඇලීම ගැටීම නිසා ඔහු ඒ විඳීම වේදනාව විඳිනවා. ඒ වේදනාව සතුටින් පිළිගන්නවා. ඒක අගය කරනවා. ඒක හිත බැස ගන්නවා. ඒ වගේ මේ වේදනාව සතුටින් පිළිගන්නකොට අගය කරනකොට එහි බැසගෙන ඉන්නකොට ආසාව කෙනෙක් උපදිනවා. ඒ වේදනාව ගැන යම් ආසාවක් තියෙනවා නම් ඒක ඊට පස්සේ උපාදාන කරගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? භවයක් ඇති වෙනවා. ඒ භවය නිසා ඉපදෙනවා. ඒ ඉපදීම නිසා හෝ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම ඇති කරගන්නවා කියලා ආපහු මුළු මහත් දුක් රසම හට ගන්න ආකාරය බුදුහාමුදුරු සිහිපත් කළා. අර ගැබ් ගැනීමක් සිද්ධ වෙන අවස්ථාවේ පටන් ඒ දරුවෙක් බිහි වෙච්ච ආකාරය ඊට පස්සේ දරුවෙක් ඒ බිහි වෙච්ච දරුවා තුළ ඒ මුළු මහත් දුකම හට ගන්න ආකාරය පිළිබඳව ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කළ ඒ දරුවා ප්‍රේමනාප දෙයට ඇලෙනවා, අප්‍රිය දේ සමග ගැටෙනවා. ඊට පස්සේ මේ නිසා ඒ ලැබෙන වේදනාව සපක් හරි දුකක් හරි මධ්‍යස්ථ වේදනාවක් නම් ඒ වේදනාව සතුටින් පිළි අරගෙන ඒක අගය කරලා ඒකේ හිත බැස ගන්නවා. ඒක වේදනාව සතුටින් පිළිගන්නකොට ආසාව ඇති වෙනවා. ආසාව නිසා උපාදාන කියන එක ඇති වෙනවා. උපාදාන නිසා භවය ඇති වෙලා, භවය නිසා ඉපදීම ඇති වෙලා, ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් ඇති වෙනවා කියලා ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ඒ කාරණාව සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරන මේ බුද්ධ ශාසනය තුල පැවිද්දෙක් පහළ වෙන ආකාරය පිළිබඳව එතෙන්ද සිහිපත් කරනවා. නවාරාදී බුදු ගුණයන්ගෙන් යුක්ත ලෞතර බුදුරජාන් වහන්සේ මුලමැද අග සුන්දර වෙච්ච අර්ථ සහිත පැහැදිලි වචන සහිත ඒ නිවන් මඟ දේශනා කරන ධර්මයේ දේශනා කරන ඒ නවාරාදී බුදු ගුණයන්ගෙන් යුක්ත ලෞතර බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනවා. ඒ පහළ වුණාම අර ගිහි ජීවිතයේ ගෙවන පින්වත් කෙනෙක්ට මේ නිවන් මඟ කියලා දෙන මේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ ධර්මය ඒ පින්වත් කෙනා අහුවට පස්සේ තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා මේ ගිහි ජීවිතයේ ගෙවෙන හරිම කරදරයි කෙලෙස් සහිත මාර්ගයක්. නමුත් පැවිද්ද නම් ආකාශ වගේ කියලා කල්පනා කරලා මේ ගිහි ජීවිතය ගත කරගෙන නම් ඒකාන්ත පිරිපුන්, ඒකාන්ත පිරිසුදු,
ඒ උතුම් භ්‍රමචර්යාව බඹසර හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. කලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මට කරන්න තියෙන කෙස් රැවුල් බාලා කසාවත් පොරෝගෙන ගේ ජීවිතේ අත්හැරලා මහාන වෙන එක තමයි කියලා නුවණින් විමසලා ඊට පස්සේ ඒ පුද්ගලයා පස්සේ දවසක ටිකක් හරි ගොඩක් හරි තියෙන තමන්ගේ වස්තුව ටිකක් හරි ගොඩක් හරි ඉන්න තමන්ගේ ඥාති පිරිස අත්හැරලා ඊට පස්සේ කෙස් රැවුල් බාලා කසාවත් පොරවාගෙන ගේ ජීවිතේ අත්හැරලා මහාන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ පැවිද්දෙක් පහළ වෙන ආකාරය එතෙන්දී සිහිපත් කරන්නට දුනා. ඒ වගේම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම මහාන වෙච්ච භික්ෂුව සිරුරක්ෙමින් ප්‍රතිපත්තිකරුකව පැවිදි ජීවිතය ගත කරන ආකාරය ඒ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා. එතෙන්දී සීලය රකින ආකාරය සිහිපත් කරනවා. ඒ භික්ෂුන් වහන්සේ නමක් විසින් ආරක්ෂා කළ යුතු ශික්ෂාපද ඒ භික්ෂුන් වහන්සේ රකින්න. ප්‍රාණඝාතය දුරු කරනවා, ප්‍රාණඝාතයෙන් වළකිනවා, දඩ මුගුරු අත්හරිනවා, අවියාවද අත්හරිනවා, ප්‍රාණඝාතය ගැන ලැජ්ජා වෙනවා, සතුන් කෙරේ දයාවන්ත වෙනවා, සීල සතුන් කෙරේ හිතානුකම්පී වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම හොරකම අත්හරිනවා, හොරකමින් වළකිනවා, දුන් දේ විතරක් ගන්නවා, දුන් දේ ගැනීම විතරක් කැමති වෙනවා, සොරකමින් තොර වෙලා පිරිසුදු සිතින් වාසය කරනවා. අබ්‍රහ්මචාරී බව අත්හරන බ්‍රහ්මචාරී වෙනවා. ඒ වගේම අයහපත් හැසිරීමෙන් දුරු වෙනවා. ලාමක දෙයක් කරන මෛතුනියෙන් වළකිනවා. ඒ වගේම බොරු කීම අත්හරිනවා, බොරු කීමෙන් වළකිනවා, සත්‍යවාදී වෙනවා. ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරනවා, ස්ථිර වචන කියනවා, ඇදහිය යුතු දේ කියනවා, ලෝකයේ අවුල් වෙන දේ නොකියා සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ කේලම අත්හරනවා, කේලමින් වළකිනවා, මෙතනින් අහලා මේ අය බිඳවන්න එතන එකක් කියන්නේ නැහැ. එතනින් අහලා ඒ අය බිඳවන්න මෙතන එකක් කියන්නේ නැහැ. බිඳුණු අය සමගි කරනවා, සමගි බව ඇති කරනවා, සමගියට කැමති වෙනවා, සමගිය ඇලෙනවා, සමගි භවයේ සතුටු වෙනවා, සමගිය ඇතිවන දේම කියනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම පරුස වචනේ අත්හරිනවා, පරුස වචනයෙන් වළකිනවා, දොස් රහිත දේ කියනවා, කනට මිහිර දේ කියනවා, ස්නේහබර වචන කියනවා, හෘදයාංගම වචන කියනවා, දැනුගත් වචන කියනවා, භෝජනයා කැමති වෙන ප්‍රියමනාප වචන කියනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම හිස් දෙඩවිලි අත්හරිනවා, හිස් දෙඩවිල්ලෙන් වළකිනවා, සුදුසු කාලයට කතා කරනවා, ඇත්ත දේ කතා කරනවා, අර්ථවත් දේ කතා කරනවා, ධර්මයේ කතා කරනවා, විනය කතා කරනවා, මතක තබා ගන්න වටින දේ කතා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේ සීලය රකින ආකාරය තවදුරටත් බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ගස්කොළන් වෙනසීමෙන් වළකිනවා, උදේ කාලේ විතරක් වළඳනවා, රාත්‍රී ආහාරය විකාල භෝජනයෙන් වළකිනවා, නැටුම් ගැයුම් විකාර දර්ශන වලින් වළකිනවා, මල් සුවඳ වෙලවුන් වලින් සරසීමෙන් හැඩ වැඩවීමෙන් වළකිනවා, සුඛෝභෝගී වටිනා ආසන පරිහරණයෙන් වළකිනවා, රංග රෙදි කහවණු ආදී පිළිගැනීමෙන් වළකිනවා, අමුදාන පිළිගැනීමෙන් වළකිනවා, අමුමස් පිළිගැනීමෙන් වළකිනවා, ස්ත්‍රීන් කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා, දසදස්සන් පිළිගැනීමෙන් වළකිනවා, එළු වැටලුවන් පිළිගැනීමෙන් වළකිනවා, ඌරු කුකුල්ලු පිළිගැනීමෙන් වළකිනවා, ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් පිළිගැනීමෙන් වළකිනවා, කුඹුරු අතපිටි පිළිගැනීමෙන් වළකිනවා, ගිහියන්ගේ පණිවිඩ ගෙන යාමෙන් වළකිනවා, වෙළඳ ගනුදෙනු වලින් වළකිනවා, හොරට තරාදීන් කිරණ එක, හොරට මනින එක ආදීන් වළකිනවා, අල්ලස් ගැනීම, වංචා කිරීම, එක වගේ දේ පෙන්වලා රැවටීමෙන් වළකිනවා, කට්ටකම් වලින් වළකිනවා, අත්පා කැපීම්, මැරීම්, විලංගු දැමීම්, මම් පැහැරීම්, ගම් පැහැරීම්, සහසිකම් වලින් වළකිනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේ ලද දෙයින් සතුටු වන ආකාරය බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. පියාඹන කුරුල්ලෙක් යන තැන පියාපත් බර විතරක් අරගෙන යනවා වගේ ඒ භික්ෂුන් වහන්සේ යන තැන පාත්‍රයයි සිවුරයි පමණයි අරගෙන යන්නේ. කය පොරවන සිවුරනොත් කුස පෙරන ප්‍රමාණයේ පිණ්ඩපාතේනොත් ඒ භික්ෂුන් වහන්සේ සතුටු වෙනවා. ඒ විදිහට ඒ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා කියලා ඒ විදිහට ශ්‍රේෂ්ඨ සීලයකින් සමන්විත වෙලා තමාගේ නිවැරදි ජීවිතය ගැන තමන් තුළ මහා සතුටක් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ පිළිබඳව සිහිපත් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සිහිපත් කරන එහෙම පැවිදි වෙච්ච භික්ෂුව ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා කියලා. එහෙන් රූප දැකලා නිමිති ගන්නෙ නැහැ. කුඩා සටහනක්වත් ගන්නෙ නැහැ. එය අසංවරයව ඉන්නකොට යමෙක් තුළ පහළ වෙන ආශාව, තරහ වගේ පාපී අකුසල් දේවල් ඇති වෙලා ඒ ප්‍රශ්න හට ගන්න දෙයකටපත් වෙන්නේ නැහැ. තමන්ගේ ඇස සංවර කරගන්න, ඇස රකින්න, ඇහැ සංවර කමට පැමිණෙන. ඒ වගේ කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියනොත් ඒ වගේ මනස කියන ඉන්ද්‍රියන් සංවර කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වෙලාවෙදී මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ සතිපට්ඨානෙ වඩන ආකාරය සිහිපත් කරනවා. ඔව් ඉදිරියට යනකොට ආපසු එනකොට හරි කල්පනාවෙන් ඉන්නේ. ඉදිරියේ බලනකොට වටපිට බලනකොට ඒ ගැන හරි කල්පනාවකින් ඉන්නේ.
අතපය හකුලනකොට දිගහරනකොට ඒ ගැන කල්පනාවකින් ඉන්නේ. ඒ වගේම දෙපට සෙවරු තනිපට සෙවරු පාත්‍රය පරිහරණය කරනකොට ඒ ගැන කල්පනාවෙන් ඉන්නේ. යමක් වළඳනකොට පානය කරනකොට සපා කනකොට රස විඳිනකොට ඒ ගැන කල්පනාවෙන් ඉන්නේ. වැසිකිලි කැසිකිලි යනකොට ඒ ගැන කල්පනාවෙන් ඉන්නේ. යනකොට ඉන්නකොට වාඩි වෙනකොට නිදනකොට නිදිවරනකොට කතා කරනකොට නිශ්ශබ්ද වෙන්නකොට ඒ ගැන කල්පනාවෙන් ඉන්නේ කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම එහෙම පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ භාවිත කරන සැනසුම් පිළිබඳව ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරන මේ විදිහට ශ්‍රේෂ්ඨ සීලයෙන් යුක්ත ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත ශ්‍රේෂ්ඨ සේ කල්පනාවකින් යුක්ත භික්ෂුන් වහන්සේ දුර ඈත වනසෙනසුන් වල වාසය කරනවා. ආරණ්‍ය වල වාසය කරනවා. ඒ වගේම ගස් යට පර්වත වල දියඇලි අසල ගිරි ගුහාවල සොහොන් වල වනගමු වල නිදහස් තැන් වල පිදුරු සෙවලි කර ගෙවල් වල සෙනසුන් හැටියට පාවිච්චි කරන්නේ. ඒ වගේම සේනාසන විදියට ඒවැ වැඩ වාසය කරනවා කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. එහෙම ජීවත් වෙන මේ භික්ෂුව භාවනා කරලා පංච නීවරණ ධර්මයේ යටපත් කරන ආකාරය ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා ඒ භික්ෂුන් වහන්සේ පිණ්ඩපාත වළඳලා අවසන් වෙලා පළගක් බැඳගෙන වාඩි වෙලා මේ කය ඍජු කරගෙන භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා කියලා. ඒ වගේම ජීවිතයේ නැමැති ලෝකයේ පිළිබඳ පවතින ඇල්ම දුරු කර ගන්නවා. ආශාවෙන් තොර වෙච්ච සිතින් වාසය කරන්නේ. ආශාව බැහැර කරමින් සිත පිරිසුදු කරනවා. ඒ වගේම තරහ අත්හැරලා තරහ රහිත සිතින් වාසය කරනවා. සියලු සත්‍යයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. තරහ බැහැර කරමින් සිත පිරිසුදු කරනවා. තීන මිද්දේ අත්හරිනවා. ඒ වගේම උද්ධච්ච කුක්කුච්චය අත්හරිනවා. ඒ වගේම විචිකිච්ඡාව අත්හරිනවා. ඒ විදිහට මේ පංච නීවරණ ධර්මයන් බැහැර කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ සිහිපත් කරන. ඒ වගේ පංච නීවරණ ධර්ම අත්හරින ඒ භික්ෂුන් වහන්සේ කියන්නේ ප්‍රඥාව දුර්වල කරන ඒ සිතේ උපක්ලේශ අත්හරිනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ සිහිපත් කරනවා. මේ විදිහට මේ පංච නීවරණ ධර්මයන් දුරු කරලා ඒ වගේම ප්‍රඥාව දුර්වල කරන සිතේ උපක්ලේශ අත්හරිනේ භික්ෂුව පියවරෙන් පියවර තවදුරටත් හිත දියුණු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන. තෙන්දී ප්‍රථම ධානයේ පිළිබඳව ද්විතීය ධානයේ තෘතීය ධානයේ චතුර්ථ ධානයේ කියන තත්වයන්ට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරන. එතකොට ඒ භික්ෂුන් වහන්සේ ඊට පස්සේ ප්‍රථම ධානය ලබා ගන්නවා, ද්විතීය ධානයට පත් වෙනවා, එතනින් තෘතීය ධානයට පත් වෙනවා, එතනින් හතරවන ධානයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මනස කියන ඉන්ද්‍රියන්ට ගොදුරු වන ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු වලට ප්‍රතිචාර දක්වන ආකාරය හා ඒ අනුව දුක නැති කරන ආකාරය පිළිබඳ භික්ෂුන් වහන්සේලාට කාරණා සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඒ භික්ෂුන් වහන්සේ ප්‍රේමනාප දෙයට ඇලෙන්නේ නැහැ, අප්‍රිය දේ හා ගැටෙන්නේ නැහැ. මේ කය පිළිබඳ සිහිය පිහිටුවාගෙන ප්‍රමාණ රහිත සිතින් වාසය කරන්නේ. ඒ වගේම පාපී අකුසල ඉතිර නැතුව නැති වෙන්නේ යම් තැනකද අන්නේ ඒ ප්‍රඥා විමුක්තිය චිත්ත විමුක්තිය ගැන අවබෝධයෙන්ම දන්නවා. ඒ විදිහට ඒ භික්ෂුව ඇලීමෙන් ගැටීමෙන් දුර වෙලා ඉන්නකොට යම්කිසි විඳීමක් විඳිනවා නම් ඒ වගේම සැපක් හෝ වේවා දුකක් හෝ වේවා මධ්‍යස්ථ විඳීමක් හෝ වේවා ඔහු ඒ විඳීම සතුටෙන් පිළිගන්නේ නැහැ, අගය කරන්නේ නැහැ, ඒක බැසගන්නේ නැහැ. එතකොට මේ වේදනාව සතුටෙන් පිළිගන්නේ නැතිකොට අගය කරන්නේ නැතිකොට එහි බැසගෙන ඉන්නේ නැතිකොට ඒ වේදනාව කෙරේ යම් ආසාවක් තිබුණා නම් ඒක නැති වෙලා යනවා. එතකොට මේ ආසාව නැති වුණාට පස්සේ උපාදාන කියන එක නැති වෙලා යනවා. උපාදාන නැති වුණාම භවය කියන එක නැති වෙලා යනවා. භවය නැති වුණාම ඉපදීම කියන එක නැති වෙලා යනවා. ඉපදීම නැති වුණාම ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හැලීම් නිරුද්ධ වෙලා යනවා, නැති වෙලා යනවා කියලා බුදුරජාන් වහන්සේ මේ විදිහට ඒ භික්ෂුව තුළ මුළු මහත් දුක් රසම නිරුද්ධ වෙලා යනවා කියලා ඒ අවස්ථාවේ සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ දේශනාව අවසන් කරමින් සිහිපත් කරනවා මහණෙනි, දැන් මේ කියා දීපු ධර්මයේ තණ්හාව ගෙවා දමලා විමුක්තියට පත්වීම ගැන සාරාංශ වශයෙන් කියා දීපු දෙසුමක් හැටියට මතක තබා ගන්නෑ කියලා බුදුරජාන් වහන්සේ පවසලා කේවට්ට පුත්‍ර සාති භික්ෂුව නම් මේ මහා තණ්හා ජාලයට තණ්හා බන්ධනයට පැටලි යනවා කියලා බුදුරජාන් වහන්සේ අවස්ථාවේදී තවදුරටත් සිහිපත් කළා. එතකොට මේ දේශනාව අහගෙන හිටියේ මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ දේශනාව ගැන සතුටු වෙලා බුදුරජාන් වහන්සේගේ දේශනාව සතුටෙන් පිළිගත්තා කියලා ඒ අවස්ථාවේ සිහිපත් කරා. එතකොට බුදුරජාන් වහන්සේ ගැබ් ගැනීමක් සිදුවන ආකාරයෙන් ඉඳන්
ඉපදිච්ච සත්වයා අන්තිමේදී පැවිදි වෙලා ඒ වගේම මේ භව ගමන අවසන් කරන ආකාරය දුක නැති කරන ආකාරය දක්වාම ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට කරුණු කාරණා මේ සූත්‍රයේ තුලදී දේශනා කරන්නට දෙන නිසා ධර්මයේ ඊටාත්ම වැදගත් ධර්ම කාරණා රාශියක් සඳහන් වන සූත්‍ර දේශනාවක් විදිහට බුදුරජාන් වහන්සේ විසින් සිද්ධ කළ ඒ සූත්‍ර දේශනාවක් විදිහට මේ සූත්‍ර දේශනාව අපිට සිහිපත් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට කේවට්ට පුත්‍ර සාති භික්ෂුන් වහන්සේ තුල ඒ ඇතිවෙච්ච විඥානය හා සම්බන්ධ ඒ දුරුමතය මුල් කරගෙන තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනාව භික්ෂුන් වහන්සේලාට සිද්ධ කරන්නට දුන්නේ. එතකොට මේ දේශනාව තුල විඥානය හා ඒ නම් කරන ආකාරය සඳහන් වුණා. පංචස්කන්ධයේ පිළිබඳව හා ඒ පිළිබඳව විචිකිච්ඡා පහළ වන ආකාරය හා නැතිවන ආකාරය සඳහන් වුණා. සම්මාදිට්ඨියට ඇලීමේ විපාක හා නොඇලීමේ ආනිසංස සඳහන් වුණා. ආහාර වර්ග 4 ඒ වගේම ආහාර 4 තණ්හාව වේදනාව ස්පර්ශය ආයතන 6 නාම රූප විඥානයේ සංස්කාර අතර තියෙන සම්බන්ධය සඳහන් වුණා. දුක හට ගන්න ආකාරය හා දුක නැතිවන ආකාරය සඳහන් වුණා. ධර්මයේ ගුණ සඳහන් වුණා. ගැප් ගැනීමක් සිදුවන ආකාරය සඳහන් වුණා. මවගේ රුධිරයේ සම්බන්ධ බෞද්ධ මතය සඳහන් වුණා. ඉන්ද්‍රිය හා අරමුණු නිසා දුක හට ගන්න ආකාරයත් මේ බුද්ධ ශාසනය තුළ පැවිද්දෙක් පහළ වන ආකාරය ඒ වගේ මේ පැවිදි ජීවිතයේ ස්වභාවය පිළිබඳව ඒ භික්ෂුන් වහන්සේ රකින සීලය පිළිබඳ ලදදීන් සතුටු වෙන ආකාරය ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න ආකාරය සතිපට්ඨානෙ වඩන ආකාරය භාවිතා කරන සෙනසුන් භාවනා කළ පංච නීවරණ දුරු කරන ආකාරය පිළිබඳව සඳහන් කළා. ඊට පස්සේ ධ්‍යාන ලැබීම හා එවැනි භික්ෂුවක් ඉන්ද්‍රිය හා අරමුණු පාලනය කරලා දුකින් මිදෙන ආකාරය පිළිබඳව ඒ වගේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඒ පිළිබඳ තියෙන අවබෝධයේ වටිනාකම් පිළිබඳව මේ සූත්‍රය තුල අපිට දැක බලා ගන්නට පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා ධර්මයේ සඳහන් වැදගත් ධර්ම කාරණා රාශියක් අන්තර්ගත දීර්ඝ සූත්‍ර දේශනාවක් විදිහට අපිට මේ මහා තණ්හා සංකේ සූත්‍රය සඳහන් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. අනන්ත සසර පුරා ලබාගත් ආ වූ සියලු පුණ්‍ය ශක්තිය දෙවියන්ට අධිපති සක්‍රදිව රාජෝත්තමයන් වහන්සේ ප්‍රධාන විරෝධ විරූපාක්ෂ දුතරාෂ්ට්‍ර වෛශ්‍රවණ කියන සතරවරන් දිව රාජෝත්තමයන් වහන්සේලා ඇතුළු අනන්ත සක්වල වාසී සිළුම දෙවියන්ට බ්‍රහ්මීන්ට නාගීන්ට ආධ්‍යාත්මික උත්තමයන් වහන්සේලාට අපවත් වී වදාළ මාගේ ගුරු දේවෝත්තම මතකරු දොරම්ගොඩ ඉන්දසර නායක හාමුදුරන් වහන්සේ දමර රේවත නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන සසර පුරාට අපවත් වී වදාළ සිළුම හාමුදුරන් වහන්සේලාටත් මේගේ සියලුම දායකකාරකාදීන්ටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් සුජීවත් වෙන්න මාගේ ආදරබර මෑණියන් වහන්සේ අලිස්නෝනා විජේවර්ධන උපාසිකා මාතාව ආදරබර පියාණන් වහන්සේ කේ.කේ.ඩී. පේදාස රණවීර උපාසක මහත්මයා ප්‍රධාන මගේ ජීවිතයට ආශිර්වාද කරන ගිහිපවද කල්යාණ මිත්‍ර සත්පුරුෂ දේශීය විදේශීය හැමදෙනාටමත් මටත් සසර ගමන සුවපත් කර ගන්නට සුරක්ෂිත කර ගන්නට උතුම් නිවනින් සැනසෙන්නට මේ සූත්‍ර දේශනා පාරමිතාවක් වේවා ශක්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්වේ දේවානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා සම්වේ භූතානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා සම්වේ නාගානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා සම්වේ සත්තානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ඝෝසුයං දේවගනා පසංනායේතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයං ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ඝෝසුයං දේවගනා පසංනායේතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයං ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ඝෝසුයං දේවගනා පසංනායේතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයං
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සංපatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti විනාතේ සමිජ්ජතු. හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි. ඉසුරුපුර බෝ සමුදු පිහිටයි.